දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට තෙරුවන් සරණයි සුවබර උදෑසනක් ඔබට. ගම්මැද්ද දම් සවිය සඳහම් සාකච්ඡාව අපි හැමදාම ඔබේ ජීවිතයට අරුත්බර වැදගත් දහම් සාකච්ඡාවක් තිරණ කරනවා. මේ දිනවල අපි දන්නවා ඔබ නිවසේ ගත කරන්නේ දිනදා කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ වෙන්නේ නැහැ කියලා. මොකද කොරෝනා වසංගතයත් එක්ක අපි හැමෝටම අපේ ජීවිතයේ සාමාන්‍ය කටයුතු ටිකක් ප්‍රමාද කරන්නට සිද්ධ වෙලා තිබෙනවා. හැබැයි මේ කාලවකවානුව තුළ මේ කොරෝනා වසංගතයේ කොරෝනා අභියෝගයත් එක්ක අපි යම්කිසි විදිහකට මානසිකව අර්බුදයකට ගිහිල්ලා තිබෙනවා නම් අන්න ඒ මානසික අර්බුදයට පිළිතුරු සොයාගෙන යාමේ අරමුණින් තමයි ඔබට ඔබේ මනස ශක්තිමත් කරගන්නට ඊට මඟ කියන්නට අද දවසේ අපි සූදානම් වනවා. විශේෂයෙන් මතක් කළ යුතුයි ජීවිතය කියන්නේ අභියෝගයක්. ඒක ඔබ හොඳාකාරව දන්නවා. වැටීම්, නැගිටීම්, සතුට, දුක මේ හැමදේම එක්ක අපි අපේ ජීවිතය ඉදිරියට අරගෙන යනවා. කොරෝනා වසංගතය කියලා කියන්නේත් ඒ වගේ එක අභියෝගයක්. මේ අභියෝගය ජය ගන්නට අපි හැමෝම මේ මොහොතේ රටක් විදිහට, ජාතියක් විදිහට එකතුව කටයුතු කරමින් ඉන්න මොහොතක අපි තනිතනිව කොහොමද අපි තුලින් අපේ ජීවිතයේ සතුට මග හරවා ගන්නේ නැතිව ජීවිතයේ සතුට අපි තුලම පවත්වාගෙන මේ අභියෝගයට මුහුණ දෙන්නේ කියන කාරණාව පිළිබඳවයි කතා බහ කරන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි අද ඊටමත් ගෞරවයෙන් යුතුව ගම්මැද දම්සවි සඳහම් සාකච්ඡාවට ආරාධනා කරන්නට යෙදුණා. ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක යක්කල බෝගමුව කරුණා සමාධි සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය රත්මලේ පුණ්‍යරතන අපේ ගෞරවනීය නායක සම්පදන වහන්සේට ඊටමත් ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුතුව අපේ හැමදෙරු පිළිගන්න ලබන දවසේ. අපේ හැමදෙරුනේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට දැන් අපි හැම මොහොතකම කතා කරනවා මනසින් වැටෙන්න එපා. ජීවිතය කියලා කියන්නේ මේ විදිහට අභියෝග ප්‍රශ්න එන තැනක්. එහෙම කිව්වට පෘථග්ජනයින් විදිහට සාමාන්‍ය මිනිස්සු විදිහට අපට යම් අර්බුදයකදී යම් කිසි විදිහකින් අපට හිතන්නට සිද්ධ වෙනවා මේක අපට ජය ගන්න පුළුවන් වේද? මේක දුකක් නේ. මොකද්ද මේ කාරණාව කියලා. අපි හඳුරන්නේ මේ මානසික වශයෙන් මානසික බිඳවැටීම ආතතිය කියන කාරණාව කොහොමද බුදුදහමේ හඳුනගන්නේ මුලින්ම? මේ තැනින්ම අපි සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගමු. තෙරුවන් සරණයි. මේ මොහොතේ ගම්මැද්ද දම්සවිය සදහම් සාකච්ඡාව සඳහා අපත් සමග ඒකාත්මික වන ශ්‍රාවක සාධු ජනයිනි පින්වත් මනුත් මහත්මයා ලෝක ඉතිහාසයේ පළමු වරට මේ සෞඛ්‍ය පිළිබඳව ඉතාමත්ම නිවැරදි සහ විධිමත් නිර්වචනයක් ඉදිරිපත් කළේ භාග්‍යවතුන් වහන්සේ. සෞඛ්‍ය යන්නෙන් අදහස් කරන්නේ යම් පුද්ගලයෙක් ඔහු ජීවත් වන පරිසරය වටපිටාව තුළ කායිකව සහ මානසිකව ඉහලෝක සහ පරලෝක වශයෙන් එහෙමත් නැත්නම් භෞතික සහ සදාචාරාත්මක වශයෙන් සංවර්ධනයක් ඇති කර ගැනීමේ ශක්තියටයි භාග්‍යවතුන් වහන්සේගේ දහම තුල සෞඛ්‍ය යන්නට නිර්වචන සපයා ඇති. ඒ නිර්වචනයේ තුලම අපට පැහැදිලි වෙනවා කායික සෞඛ්‍ය වගේම
මානසික සෞඛ්‍යයත් ඊටමත් ඉහළින් අගය කොට ඇති බව. ආහාර පිළිබඳ සාකච්ඡා කරද්දී ආහාර වර්ග 4ක් පිළිබඳ සම්බුද්ධ දේශනාව තුළ සඳහන් වෙනවා. එයින් එක් අංකයක් එක් කොටසක් පමණයි කබලින්කාහාරය පමණයි කායික පැවැත්ම සඳහා කය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ආහාරය හැටියට සඳහන් වෙන්නේ. අනිත් ආහාර වර්ග තුනම පස් ආහාර, ස්පර්ශය, ඒ වගේම මනෝ සංචේතන ආහාර, ඒ වගේම විඥාන ආහාර. මේ අපේ මනසට අදාළ වෙන ආහාර වර්ග. එයිනුත් ඔබතුමාට පැහැදිලි වෙනවා ඇති මේ මනසට මොනතරම් ශක්තියක් හැකියාවක් තියෙනවද, එහි වපසරිය මොනතරම් පුළුල්ද කියන කාරණාව. විශේෂයෙන්ම ඔබ අප කවුරුත් දන්නා පාඩයක්. ආරෝග්‍යහා පරමා ලාභා. අපේ සමාජය බොහොම කැමති මේ ලාභ පිළිබඳ, සම්පත් පිළිබඳ කතා කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ දහම තුල නිරෝගී බව තමයි උතුම්ම ලාභය හැටියට සලකලා තියෙන්නේ, සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඔබට බොහොමත්ම ප්‍රකට කාරණාවක්. ලෝක ඉතිහාසයේම පළමු වරට මේ මනස පිළිබඳ ගවේෂණය කළ සහ මනසින් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි ආකාරය පිළිබඳ විශිෂ්ටතම ඉගැන්වීම් සම්බුද්ධ දේශනාව තුළ අඩංගු වෙනවා. මනසේ ඇති හැකියාව විශේෂයෙන්ම ධම්ම පදයේ පළමු ගාථා පදයන්ගෙන්ම මනෝ පුබ්බංගමා ධම්මා, මනසමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මනසමයි මේ මුළු මහත් විශ්වයම මෙහෙවන්නේ. ඒ නිසා ඔබත් මමත් ප්‍රසන්න මනසින් යමක් කළොත්, යමක් කීවොත්, යමක් හිතුවොත් එහි ප්‍රතිඵල ඊටාම සුබදායකයි. හරි ලස්සන උපමාවකින් එහි සඳහන් වෙනවා ඡායාව අනපායිනි. ඔබව අත් නොහැර එන ඔබේ සෙවණැල්ලසේ ඔබට හැමදාමත් සතුට පිණිස, යහපත පිණිස, ඔබේම සංහිඳියාව පිණිස ඔබේ ඒ ක්‍රියාකාරකම් බලපාන හැටි. ඒ වගේමයි මනෝජ් මහත්මයා, ඔබ අප්‍රසන්න සිතකින්, ද්වේෂ සිතකින්, තරහ සිතකින් යමක් හිතුවොත්, යමක් කළොත්, ඒ වගේම යමක් කීවොත් එහි ප්‍රතිඵලත් බලාපොරොත්තු විය යුත්තේ ඒ හා සමානෝමයි. අපහැදුණු මනසින්, අප්‍රසන්න සිතකින් ඔබ යමක් කිව්වොත්, කළොත්, ඒ වගේම හිතුවොත් එහි ලැබෙන විපාක එහි සඳහන් වෙන්නේ චක්කංව වහතෝ පදං. රිය ඇදගෙන යන ගොනුගේ පසුපස කැරකෙමින් යන සක රෝදය වගේ ඔබට ඔබේ පසුපස ඒ සිදු කළ ක්‍රියා ඔබ පසුපස ඇවිත් ඔබට අයහපත සලසන බවයි. එනිසාම භාග්‍යවතුන් වහන්සේගේ දහම තුල ඊ타ත්ම මනවින්
සාකච්ඡා කොට තිබෙනවා. මේ මනසේ ප්‍රසන්නතාව ඇති කර ගත යුත්තේ කුමන කරුණක් අරභයාද යන්නත් ඒ ඔබට ඔබේ සන්තුෂ්ටිය සතුට පිණිස සැප එළවන කාරණයක් බවට පත්වෙන ආකාරයක්. ඒ වගේම බෞද්ධ මනෝවිද්‍යාව තුළ පෞරුෂ වර්ධනය සඳහා මනසේ බලපෑම ඉහළින්ම සාකච්ඡා කොට තිබෙනවා. තවත් පැත්තකින් අපි කතා කළොත් අපේ බුද්ධි වර්ධනය සඳහා බෞද්ධයින්ගේ පරම නිෂ්ඨාව සාක්ෂාත් කර ගැනීම උදෙසාත් මේ මනසේ සංවර්ධනය පිළිබඳවයි වැඩි අවධානයක් යොමු කොට ඇති. මිනිසුන් ස්වභාවයෙන්ම ඔවුන්ගේ මනස පවිත්‍රයි. නමුත් බාහිර අරමුණු නිසා යම් යම් උපක්ලේශයන් නිසා මේ මනස නිරන්තරයෙන්ම අපේ ඇස ඇසුරෙන්, අපේ කන ඇසුරෙන්, අපේ දිව ඇසුරෙන්, අපේ නාසය ඇසුරෙන්, අපේ කය ඇසුරෙන් අපිරිසිදු වෙන්නට පුළුවන්. අපේ වෑයම විය යුත්තේ සම්මා වායාමයේදී වැඩිදුරටත් සඳහන් කොට සිටිනවා. අප වෑයම් වැඩිය යුත්තේ කය ඇසුරින්, සිත ඇසුරින්, ඒ වගේම වචන ඇසුරින් ඒ අකුසලයට යොමු නොවන ආකාරයට, කුසලයේහි යෙදෙන ආකාරයට අපේ මනස පිළිබඳ වඩාත් අවදිමත් බවකින්, අවධානයකින් කටයුතු කළ යුතු බවයි. මේ විදිහට මනස පිළිබඳ ඉතාමත් ගැඹුරු සහ දාර්ශනික විග්‍රහයන් රාශියක් සම්බුද්ධ දේශනාව තුළ අඩංගු වෙනවා. මනසේ නිරෝගීතාව කයට බලපාන නිසා අපි වැඩි මනක්ම අවධානය යොමු කළ යුත්තේ මනස නිරෝගීව තබා ගැනීමටයි. අවාසනාවකට අද අපි ජීවත් වෙන මේ වාණිජ ලෝකයේ තුල වඩාත් අපි අවධානය යොමු කරන්නේ අපේ කය පිළිබඳවයි. ඒ නිසා අපි මනස පිළිබඳ අපේ අවධානයෙන් ගිලිහි ගොස් තියෙනවා. අපි අද කතා කරන මේ ශරීරය පිළිබඳ නැත්නම් අපි කාටත් තේරෙන විදිහට කිව්වොත් බොඩි මාකටිං පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති නිසා වාණිජ ලෝකයේ තුල භාග්‍යවතුන් වහන්සේගේ දහම තුල මනසේ නිරෝගීතාව සඳහා උපයෝගී කොට ගත යුතු සහ ගත හැකි බොහෝ කරුණු කාරණා අමතකව ගොස් තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාගේම යුතුයකමක් වෙනවා ඒ කයේ නිරෝගීතාවට බලපාන්නේ අපේ මනස නිසා මනසේ පවිත්‍රතාව පිළිබඳ රාග, ద్వේෂ, මෝහයන්ගෙන් දුරව මනස සුරක්ෂිත කර ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට. එහෙමයි අපේ හඳුරන්නේ. වහන්සේ දහම තුල කොහොමද මේ මනස කියන අපේ සිත පිළිබඳව සහයි හැසිරීම යাদি වශයෙන් වහන්සේ පැහැදිලි කිරීමක් කරා මූලික විදිහට අපට තේරුම් ගන්නට. අපේ හඳුරන්නේ අපි කායිකව බිඳ වැටෙන හැම මොහොතකම අපි මනසින් නැගී සිටිනවා නම් අපට අපේ මේ කයේ තිබෙන අසනීප වුණත් ඊටමත් කෙටි කාලයකින් යථා තත්ත්වයට පත් කර ගන්නට පුළුවන්. හැබැයි මනසින් වැටුණට පස්සේ අපි දන්නවා අපේ මුළු ජීවිතේම එතනින් බිඳ වැටෙන්නට පටන් ගන්නවා. දැන් මේ වසංගත සමයේ අපේ
එක පැත්තකින් කිව්වොත් අපේ හැමදෙරුනේ කොරෝනා කියන වචනේ දැන් හැම පැත්තෙන්ම ඇහෙන්න පටන් ගන්න තිබෙනවා. දැන් මේකත් අපට හිස රදයක් වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ මානසික වශයෙන් අපට කරදරයක් වෙලා තිබෙන වචනේ පවා. ඒ නිසා අපි අද මේ සාකච්ඡාව වෙන් කරගත්ත අපි ධනාත්මකව හිතමු. අපි අපේ ජීවිතේ සතුටින් හැම මොහොතකම ගත කරන්න උත්සාහ කරමු. මොකද ජීවිතේම කියන්නේ එක පැත්තකින් අපි කතා කළොත් අසාරයි නම් කවදා හරි දවසක අපි මේ ජීවිතේ දහලා යන්න සිද්ධ වෙනවා කියන කාරණාවත් අපි දන්නවා නම් ඇයි අපි ජීවත් වෙන කෙටි කාලේ සතුටින් ජීවත් වෙන්නේ නැත්තේ? එහෙනම් මේ වාගේ අභියෝගාත්මක කාල සීමාවක් තුලත් අපි මනසින් වැටෙන්නේ නැතිව අපේ ජීවිතේ ශක්තිමත් කර ගැනීමයි වැදගත් වෙන්නේ. ඒක අපට වගේම අපි වටේ ඉන්න අයටත්, පවුලේ අයටත්, සමස්ත සමාජයටම වැදගත් වෙනවා. අපේ හැමදෙරුනේ අපි අනපේක්ෂිතව සිදුවන ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සූදානමක් නැහැ. පෙර සූදානමක් නැති තත්වයකට පත් වෙලා තිබෙනවා. එහෙම වුණාම නේද අපි එකපාර මනසින් නැද වැටෙන්නේ. ඒ කියන්නේ අපි අනපේක්ෂිතව සිදුවන සිදුවීම් එක්ක අපි බිඳ වැටෙනවා මනසින්. මේ වගේ දේවල් දරා ගන්නට අපට හැකියාවක් නැත්තේ ඇයි? ඔය ඊටාම කාලෝචිත ගැටලුවක් ඔබතුමා මේ ඉදිරිපත් කරන්නේ. ඔබතුමා ආරම්භයේම සඳහන් කළ මේ අපි මුහුණ දෙමින් සිටින අභියෝගය පිළිබඳ ඇත්තටම බොහෝ දෙනෙක් දැඩි වෙහෙසකට පත් කරන තත්ත්වයක් සංඛාවට ඒ වගේම විවිධාකාර මානසික ආතතීන්ට ගොනු කරන යොමු කරන වචනයක් බවට මේ අපි මුහුණ දෙමින් සිටින වසංගතය හඳුන්වන වචනය පත් වෙලා තියෙනවා. ඉතින් අපි හැම දෙනාගේම යුතුයකමක් වෙනවා විශේෂයෙන් අපි මාධ්‍ය භාවිතයේදී ඒ වගේම අපේ සමාජයේ මෙහෙවන පූජ්‍ය පූජක උතුමන් වහන්සේලා සහ අනිකුත් ජන රාශීන් මේ තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා භෞතික වශයෙන්ුත් ආධ්‍යාත්මික වශයෙන්ුත් මම් පෙත් යොමු කිරීම. ඇත්තටම මනෝජ් මහත්මයා මේ අනපේක්ෂිත බව කියන එක බෞද්ධයන්ට ආගන්තුක වූවක් නොවේ. ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ දහම තුළ හික්මුණු පිරිසක් හැටියට ජීවිතයට ඕනෑම මොහොතක අනපේක්ෂිත සිදුවීම් ගලා එන්නට පුළුවන් බව ඔවුන්ගේ ජීවිතය තුළින් අවබෝධ කොටගෙන සිටිනවා. අපිට භාග්‍යවතුන් වහන්සේගේ දහම තුළ ඊටාම වැදගත් කතා ප්‍රවෘත්තියක් සූත්‍ර දේශනාවක් සුත්ත නිපාතේ දෙවනි සූත්‍රය ධනිය ගෝපාල සූත්‍රය. මනුජ් මහත්මයා මේ ධනිය ගෝපාලයන් ඊටාම විශිෂ්ට ගණේ ව්‍යවසායකයෙක්. ඔහුට කිරි එළ දෙනුම් පමණක් 30000ක් එහෙමයි. අයිතිකාර ධනවත් පුද්ගලයෙක්. ඔහු ඊටාම ලස්සනට මේ භෞතික ජීවිතය ගෙවූ අයෙක්. මේ ධනිය සූත්‍රය තුල ඔහුගේ උදානයන් කියවනකොට මේ ජීවිතය තුළ ගිහියෙක් හැටියට විඳින්නට පුළුවන් සැප සම්පත් ඔහුට ඊටාම ප්‍රිය කීකරු බිරිඳක් හිටියා. ඔහුට ඊටාම ආදරය කළ දරුවන් 14 දෙනෙක් හිටියා. ඔහුට විශාල සේවක පිරිසක් හිටියා. ඔහු ඊටාම ධාර්මිකව ගෝපාලනය නැත්නම් ගව පාලනය කියලා කියන්නේ ධාර්මික ජීවන වෘත්තියක්. ඒ ජීවන වෘත්තියේ යෙදුණු ඊ타ත්ම ඉහළ පෙළේ ධනවතෙක්.
ඔහු හරි ලස්සන උදාන වාක්‍යයන් කියනවා. මේ නදී තෙර අසල හරි ලස්සන ගෙයක් හදාගෙන ඒක සියලු ඍතුන්ට යෝග්‍ය ආකාරයට සීත කාලයට උණුසුම් කරන්න පුළුවන් සීතල ගෙට එන්නේ නැති වෙන විදිහට දොර වා කවුළු වහල ඊටාම ලස්සනට සකස් කරගෙන ඔහු එදා රාත්‍රියේ හරි ලස්සන උදාන වාක්‍යයන් ප්‍රකාශ කරමින් ඔහුගේ ප්‍රීතිය පළ කළා. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ දුටුවා තව පැය කීපයක් තුල මේ වර්ෂාන සමය ඉහළ ප්‍රදේශයට මහා වැසි ඇද වැටිලා මේ නදිය පිටාර ගලලා ඔහුගේ පිරිවරටත් මහා විපතක් සිද්ධ වෙන්නට තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේ උන්වහන්සේගේ චිත්ත ශක්තිය යොමු කරලා ධානිය ගෝපාලයන් පිළිබඳ මහත් අනුකම්පාවකින් අහසේ වැඩ සිටමින් බුදුරුව මවා මේ ධානිය ගෝපාලයන්ගේ උදානයන්ට ඔහු මේ භෞතික ලෝකය තුල අත්විඳින ඒ අසීමිත ආස්වාදයන් කිසිම ආකාරයකින් හෝ ගැරහීමකට ලක් නොකොට නමුත් ඊටත් වඩා එහා ගිය දාර්ශනික පසුබිමක් ජීවිතයට ඇතුළත් කරගත යුතු ආකාරය ඔහු ඊටම බුද්ධිමත් ව්‍යාපාරිකයෙක් ඔහුට පහදා දෙනවා. ඒ නිසා ඔහුට ඒ ව්‍යසන මොහොතේ නොසැලී හිත යහපත් කරගෙන ඒ අභියෝගයට මුහුණ දෙන්නට ශක්තිය භාග්‍යවතුන් වහන්සේ ඇති කර දෙනවා. මේ වගේ කතා රාශියක් අපේ ත්‍රිපිටකය පුරාම දකින්නට පුළුවන්. මේ අභියෝග හමුවේ ව්‍යසනයන් හමුවේ නොසැලී අප ක්‍රියා කළ යුත්තේ කෙසේද කියන කාරණාව. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ මොහොතේ අපේ සාධු ජනයින්ට පැහැදිලි කර දිය යුතු වෙනවා. මෙය තවත් එක් අභියෝගයක් පමණයි. සමහර වෙලාවට අපිට මීට වඩා අභියෝගත් අපේ ජීවිතවලට ඇති වෙන්නට එල්ල වෙන්නට පුළුවන්. මේ හැම තැනකදීම මම නිතරම සිහිපත් කරන කාරණාවක් තමයි එක පාඩුවකින් අපි සෑහීමකට පත්වෙමු. අපි පාඩු දෙකක් ඇති කර ගත යුතු නෑ. දැන් අපිට එක පාඩුවක් වෙලා තියෙන්නේ. එතකොට අපි ඒ පාඩුවම ගැන කල්පනා කරමින් අපේක්ෂා භංගත්වයට පත්වෙමින් කනස්සල්ලට පත්වෙමින් ඒ පිළිබඳවම හිතමින් හිත දූෂණය කරගන්නවා නම් අපි අපේ ජීවිතය අධෛර්යමත් කරගන්නවා නම් කනස්සල්ලෙන් ඉන්නවා නම් එතකොට අපිට පාඩු දෙකයි. ඒ නිසා කිසිසේත්ම අපි මේ මොහොතේ පාඩු දෙකක් ඇති කරගත යුතු නැහැ. මම හිතන්නේ අපේ ලාංකික ප්‍රජාවට මේ එන බොහෝ අභියෝග දැන් අපි කතාවටත් කියනවා පැමිණි දුක් පැණි රසයි කියලා. මම කැමති පුංචි ගම කතාවක් මේ වෙලාවේ මතක් කරලා දෙන්න. බොහෝ අය දන්න කාරණාවක්. එක් ගම රාළ කෙනෙකුට සහ ගම මහගේ කෙනෙකුට ඊටාම රුවැති ඊටාම ප්‍රියශීලී ආදරණීය දුවක් හිටියා. මේ දුව නොසිතූ මොහොතක හදිසියේ අභාවයටපත් වෙනවා. එකම දුවයි හිටියේ ඊටාම කීකරු ආදරණීය හරිම රුවැත්තියක්. මේ ආදරණීය දියණියගේ හදිසි වියෝව මේ අම්මටයි තාත්තටයි දරා ගැනීම ඊටාම දුෂ්කර කාරණයක් වෙනවා.
ඉතින් මේ අම්මා හැමදාම උදේ රෑ ඉතින් මේ දුව සිහි කරමින් අඬමින් ඉන්නවා. ඉතින් දවසක් ඊටාම කපටි පුද්ගලයෙක් මේ කාරණාව ගැනත් යම් හෝ දැනුමක් තිබිච්ච මේ ගෙදරට එනවා. ඇවිල්ලා විස්තර කියලා කොහෙන්ද ආවේ කියලා අහපුවම එයා කියනවා මම දිව්‍ය ලෝකේ ඉඳලා ආවේ. දැන් ඔයාගේ දුවත් එහෙ ඉන්නේ. මම ඒ දුව කරකාර බැඳගෙන ඉන්නේ. එතකොට මේ ගම මහගේට ගම අම්මට හරි සතුටක් ඇති වෙනවා. අනේ මගේ දුව හොඳ තැනක ඉන්නේ එහෙනම් කියලා. මොනවද අවශ්‍ය? මේ කපටි තරුණයා කියනවා දුවගේ රිදී රත්තරන් බඩු මේ අල්මාරි වල ගබඩාවල තියෙනවා කියලා කීවා. මට ඒ ටික අරගෙන එන්න කීවා. අනේ කොච්චර එකක්ද බෑනු මම මේවා කාට දෙන්නද? මේ අම්මා හරි සතුටෙන් මේවා ඔක්කොම එකතු කරලා පොට්ටනියක් බැඳලා මේ තරුණයාට දීලා මගට කන්න බත් මුලකුත් බැඳලා දීලා දැන් පිටත් වෙනවා. ඉතින් ওই මොහොතේ අපේ ගමරාල ගෙදරට ආපුහම මේ ගම මහගේ සියලු සිද්ධිය විස්තර කරනවා. එතකොට ගමරාල බොහොම කේන්තියටපත් වෙලා ඇයි මේ වගේ මෝඩ වැඩක් කරුවේ? මම හොඳ වැඩක් කරන්නම්කෝ ඔය මිනිස්සයා අල්ල ගන්න කියලා මෙයාගේ අස්සය අරගෙන අසු පිටේ නැගලා දැන් ලුහු බැඳගෙන යනවා මේ තරුණයාව අල්ල ගන්න. තරුණයාව මුණ ගැහෙනවා. ගමරාල අස්සයාගේ බිමට බැහැලා දැන් මේ තරුණයාත් එක්ක පොර බදනවා මේ රිදී රත්තරන් බඩු ටික ආපහු ගන්න. මේ කපටි ශූර තරුණයා බොහොම වේගයෙන් අසුපිට නැගලා මෙයා පලා යනවා. ඉතින් දැන් ගම රාල ආපහු ගෙදරට එනවා. දැන් ගම මහගේ අහනවා කොහොමද අපේ බෑන හම්බුණාද? අනේ ඔව් හම්බුණා. මේ කෝ ගිය අස්සය ඒකත් මම දුන්නා. මගිනුත් මොනවා හරි බෑනට දෙන්න එපැයි. හොඳ නෑනේ නිකම්ම යවන එක. ඔයා රිදී රත්තරන් බඩු ටික දුන්නා. මගිනුත් මොනවා හරි දෙන්න එපැයි කියලා. ඉතින් මේ දෙන්න ඊට පස්සේ එතන ඉඳලා සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඉතින් මේ වගේ කතා ප්‍රවෘත්ති එකයි මම කිව්වේ අපේ ඇත්තෝ මේ පැමිණි දුක් පැණි රහයි කියලා. Tamanට අලාභයක් වුණාට පස්සේ ඒක ලාභයක් බවට පත් කරගන්න ක්‍රමෝපායන් තියෙනවා නම් ඒ සඳහා නිරත වුණාට ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන්න ඕනේ. ඒත් අලාභයක් වෙලා ඒක ලාභයක් බවට පත් කරගන්න වෙනත් ක්‍රමෝපායන් නැත්නම් අපි මනසින් වැටෙන්නේ නැතුව අපේ මනසේ සැහැල්ලුව ඒ සංහිඳියාව ඒ සන්තුෂ්ටිය පවත්වා ගනිමින් ක්‍රියා කළ යුතුයි කියන කාරණාවට මම හිතන්නේ මේ ගම කතාව අපිට හොඳ ආදර්ශයක් සපයනවා. එහෙමයි අපේ හාමුදුරනේ. මම හිතනවා මේ සරල කරුණු කාරණාත් එක්ක කතා කරද්දී ඔබට මේ ගැඹුරු දේ බොහොම පැහැදිලිව තේරෙනවා කියලා. මේ මොහොතේ වැදගත් වෙන්නේ බොහොම පිවිතුරු මනසක්. මොකද අපි ඉන්න කාලවකවානුවේ අපට ඇතැම් කරුණු කාරණා අපි වටා තිබෙන අභියෝග ඒ දේවල් වලට කාලයත් එක්ක හිමින් යන්නට අපට ඉඩ දෙන්නට සිද්ධ වෙලා තිබෙනවා. හැබැයි ඒ නිහඬ බව තුල ඒ කාලය තුල අපි ඊළඟ පියවරට සූදානම් විය යුතුයි. ඒ සඳහා අපි මනසින් ශක්තිමත්ව මනසින් නිරවුල්ව ජීවත් වීම අතිශය වැදගත් වෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට අපි යලිත් හමුවෙමු මේ කෙටි විරාමයෙන් අනතුරුව. දම් සවිය ඕසත් ගුණැති මිනිසත් සමාජයකට දම් සවිය ඕසත් ගුණැති මිනිසත් සමාජයකට ඔබ නැවතත් ගම්මැද්ද දම් සවිය සමග. අපේ හමුදුරුනේ දැන් අපි නිතරම කියනවා මේ සතුට හිතේ තියාගන්න ඕන කියලා. කෙනෙක් හිතන්න පුළුවන් මේ වගේ කාලයක කොහොමද අපි සතුටින් ඉන්නේ කියලා. ඇහෙන දේවල්, දකින දේවල්, කතා කරන දේවල් හැමදේම මේ වගේ කාරණාවක් එක්ක කතා වෙද්දී අපි කොහොමද ඒ දේවල් අමතක කරලා ඒ දේවල් ගැන හිතන්නේ නැතුව අපි අපේ ජීවිතයේ සාර්ථකත්වය ගැන සතුට ගැන අපි කොහොමද කල්පනා කරන්න කියලා. මෙන්න මේකට ඔබ වහන්සේගෙන් පිළිතුරක් අපේක්ෂා කරනවා.
ඔව් මනෝජ් මහත්මයා අපි සමාජගත සත්වයින්. අපි හුදෙකලාව ජීවත් වෙන පිරිසක් නෙමෙයි. පවුලක් හැටියට, ගෙදරක් හැටියට, ගමක් හැටියට, නගරයක්, රටක් හැටියට අපි එකිනෙකාට බද්ධ වෙලා ඉන්නේ, බද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසාම අපිට අනිත් අයගේ දුක, අනිත් අයගේ සංවේගය, අපි සංවේදී මිනිස්සු නිසා නිරන්තරයෙන්ම දැනෙනවා. ඒ වගේම හැඟෙනවා. එහෙම වුණත් අපි විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕනේ මම මගේ සතුට අහිමි කරගත්තොත්, මම දුක්බරව මගේ චර්යාවන් ගෙවන්න සූදානම් වුණොත්, ඒ මම මුලින් කතා කරපු අපි බද්ධ වෙලා ඉන්න අපේ ගෙදර, ගම, පරිසරය මොන වගේ ව්‍යාකූල තත්වයකට පත් වෙයිද කියලා. උදාහරණයක් හැටියට අපි ගමුකෝ ගෙදරක තාත්තා කම්පාවෙන් නම් ඉන්නේ, කනගාටුවෙන් නම් ඉන්නේ. එතකොට ඒක දකින දරුවෝ මොනතරම් කනගාටුවකින් ඉඳීද? එතකොට ඔහුගේ බිරිඳ නැත්නම් දරුවන්ගේ මෑණියෝ, අම්මා මොන වගේ කනගාටුවකටපත් වෙයිද? ඒ නිසා විශේෂයෙන්ම මේ මොහොතේ අපි මනෝජ් මහත්මයා බුද්ධිමත් විය යුතු වෙනවා. සිහියෙන් කටයුතු කළ යුතු වෙනවා. ඇත්ත වශයෙන්ම අපි මේ සෝබා දහමේම තවත් එක පැත්තකට තමයි මේ තල්ලු වෙලා ඉන්නේ. ඉතින් මේවා මේ විස්මයජනක, ඇදහිය නොහැකි, සිදුවිය නොහැකි අභූත දේවලුත් නෙමෙයි. ඉතින් මේ தত্ত্বය තේරුම් අරගෙන අපි මනසින් ශක්තිමත් වෙලා, මොකද මෙතන ඊටාත්ම වැදගත්, අපි මානසික දුර්වලයන් බවට පත් වුණොත්, අපේ මානසික ශක්තිය පිරිහිලා ගියොත් අපිට විවිධාකාර බලවේගවලට, බලපෑම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපි හැම වෙලාවෙම ශක්තිමතුන් බවට පත් කරනවා. භෞතික චර්යාවන් ජීවිතයේදී වගේම ආධ්‍යාත්මික කටයුතු වලදී විශේෂයෙන්ම භාවනා වඩන ඇත්තෙක් ඔහුට එන අභියෝගයන්ට මුහුණ දිය යුත්තේ කෙසේද කියන කාරණා අපි මේ දවස්වල නිරන්තරයෙන් සද්ධායනා කරන කරණීය මෙත්ත සූත්‍රය තුල, රතන සූත්‍රය තුල වගේ සූත්‍ර තුල අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම සිහිපත් කළ යුතු වෙන්නේ ඔබ සිටින වටපිටාව, ඔබ සිටින ගෙදර මොන ගැටලු, මොන ප්‍රශ්න ආවත් ඔබ උත්සාහ ගත යුතුයි. ඔබේ මනස මැදහත්ව පවත්වා ගනිමින්, ඔබේ මුහුණේ සිනහව අතුරුදහන් කර නොගනිමින්, මම ඒකයි කිව්වේ මේ පාඩු දෙකක් හදාගන්න කොයි වෙලාවකවත් උත්සාහ කරන්න එපා කියලා ඉවර වෙලා, ඒ ඔබ ඉදිරිපත් කරන ඒ ප්‍රසන්නතාවයන්, ඔබේ සමීපතමයින්, ඔබේ ආදරණීයයින් තවත් සුබවාදී පැත්තකට යොමු කරાવી. ඒ නිසා වැඩිහිටියන් හැටියට විශේෂයෙන් අපිට යුතුයකමක් තියෙනවා හැම මොහොතකම ඒ එන දේවල් අපි උපේක්ෂාවෙන් බාර ගනිමින්, මේ ජීවිතයට එන අභියෝග අපි බාර ගනිමින් ඒවාට සුබවාදීව මුහුණ දෙන්න. භාග්‍යවතුන් වහන්සේගේ දහම
හැම විටම සාකච්ඡා කරන්නේ අපව ධෛර්යමත් කරන්නේ හැඬු කඳුලෙන් සුසුම් වලින් යුක්තව ඍණ ජීවිතයකට නෙමෙයි. අඬන මිනිසුන් වැළපෙන මිනිසුන් සෝසුසුම් හෙළන මිනිසුන් සැබෑ ලෙසම ඇතුලාන්තයේ සාමය හා සංහිදියාව තුළ සතුටෙන් හා සැහැල්ලුවෙන් ජීවත් වීමටයි උන්වහන්සේගේ දහම අපිට උපදෙස් දෙන්නේ. ඒ නිසා ඔබ මේ අපි මුහුණ දෙන අපේ ජීවිත කාලය තුල මුහුණ දෙන දැවැන්තම අභියෝගය මේක ඊටාම හොඳම වචනේ මම හිතන්නේ මනෝජ් මහත්මයා අභියෝගයක් හැටියට අපි බාරගනිමු. අපි ශක්තිමත් වෙමු. වඩාත්ම මනසින් ශක්තිමත් වෙලා මේ தത്വයට මුහුණ දෙමින් මම හිතන්නේ අපි තුල ප්‍රතිශක්තියක් ඇති කරයි. මේ මානසික ශක්තිය ඔබට මේ වෛරසය ඔබේ ශරීරය තුළට ඇතුල් නොවන්නට ඇතුල් වුවත් එය ඔබේ ශරීරය තුළ ක්‍රියාත්මක නොවන ප්‍රතිශක්තිකරණයක් බවට පත් කරගමු. අපි මනසින් ශක්තිමත් වෙමු. මේ අභියෝගයට මුහුණ දෙමු කියන දැඩි අදිෂ්ඨානය මම හිතන්නේ අපි හැමෝම මේ මොහොතේ ඇති කරගත යුතු වෙනවා. එහෙමයි අපේ හතුරනේ. දැන් ඔය අපි මේ අභියෝගයට මුහුණ දෙද්දී අපි දන්නවා පාසල් වයසේ දරුවෝ ඉන්නවා. දැන් අවුරුද්දක කහමාර සිට දරුවන්ට පාසල් යන්නට විදිහක් නැහැ. තරුණ තරුණියන්ට රැකියාව හිමි වෙලා තියෙනවා. ඒතරක් නෙමෙයි සමස්ත රටේ ආර්ථිකය එක පැත්තකින් ප්‍රශ්නාර්ථයකට එකතු වෙලා තියෙන්නේ. මේ හැම දෙයක්ම අපට අපි හමුවේ තියෙන ප්‍රශ්න මේ සියල්ලත් එක්ක අපි කොහොමද සතුටින් ඉන්නේ කියන ප්‍රශ්නේ අපි හමුවේ තියෙනවා අපේ හඳුරන්නේ. මොකද දරුවන්ට කොහොමද උගන්වගන්නේ? දෙමාපියන්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක් මේක. ගෙදර ඉන්න තරුණ දරුවෙකුට රැකියාවක් නැතු වුණාම ඒක ගෙදර ඉන්න අනිත් අයට බලපනවා. මොකද ඇඟලුම් ශේෂ්ත්‍රයේ ජීවත් වෙන ළමයෙක් නම් මුළු පවුලක් ජීවත් කරනවා. එතකොට මේ තත්ත්වය කවදා කොහොම කෙලවර වේද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ වගේ තැනකදී අපිට පසුබාන්න බෑ අපේ හාමුදුරුවනේ. ඒ වගේ දෙයකට අපි උත්තරයක් හොයවීම අවශ්‍යයි. මේ වගේ අවස්ථාවල මොකද්ද කරන්නට ඕන? අපි බලාගෙන සිටීමද එහෙම නැත්නම් ඊළඟ පියවරට සූදානම් වීමද? ඒ මොහොතේ තියෙන ප්‍රශ්නෙට අපට උත්තරයක් හොයන්නට බැරි තත්ත්වයටපත් වෙනවා. අන්න එතනදී මානසික ආතතියක් අපට එනවා. මෙන්න මේක කොහොමද අපි සමතයකටපත් කරගන්නේ? ඔව් අපි රටක් හැටියට ලෝකයක් හැටියට මුහුණ දෙමින් සිටින දරුණුතම ඛේදවාචකයක්. විශේෂයෙන්ම අපේ තරුණ දූ පුතුන් පිළිබඳව ඔවුන්ගේ අනාගතය පිළිබඳ අපි හැමෝටම ඇත්තේ අවිනිශ්චිත බවක්. ඒ නිසාම බොහෝ වැඩිහිටියන් දෙමාපියන් අපි පිළිගන්න කාරණාවක් දැඩි කනස්සල්ලකට පත්ව සිටිනවා. එතකොට අපිට තවත් පැත්තකින් පැහැදිලි වෙනවා අපි අපේ රට පිළිබඳව ගත්තොත් අපි කෘෂිකර්මාන්තයට යොමු වෙච්ච රටක්. එතකොට අපිට ගැටලුවක් වෙනවා මේ අවුරුදු 25කට 30කට ඉස්සරලා අපේ රටේ මිනිස්සු සන්තෝෂෙන් හිටියේ නැද්ද කියන කාරණාව. එතකොට මේ මෑත කාලයේ තමයි අපි වැඩිහිටියන් හැටියට අපේ ඉලක්ක අපි වෙනස් කරගත්තේ. බොහෝ දෙමව්පියෝ හිතන්නේ මගේ දුව මගේ පුතා අහවල් වෘත්තියක් දරන කෙනෙක් වෙන්නට ඕන කියලා. එතකොට මම හිතන්නේ මේ ඉලක්ක කියන කාරණේ අපිට ඊ타ත්ම වැදගත්.
ඔබතුමත් සිහිපත් කරපු ආකාරයට මනෝජ් මහත්මයා අපේ ඉලක්කය සතුටෙන් සිටීම නම් මම හිතන්නේ අපි මේ කතා කරපු කරුණු ඒ තරම්ම අදාළ වෙන්නේ නැහැ. තවත් කෙනෙකුට මේ පිළිබඳ විසංවාදී අදහසක් ඇති වෙන්නත් පුළුවන්. අපි මේ විශ්ව ගම්මාන සංකල්පයේ ගෝලීයකරණයේ ජීවත් වෙන පිරිසක්. ඒ නිසා අපිට ඒ ගෝලීයකරණයෙන් බාහිරව අපිට හුදකලාව දූපත් මානසිකත්වයකින් යුතුව ඒ පැරණි රටාවන් වලටම යොමු විය යුතුද කියලා. ඉතින් ඕනෑම අයෙකුට ඕනෑම අදහසක් දැරීමේ නිදහස තියෙනවා. නමුත් මගේ යෝජනාව වෙන්නේ සතුටෙන් සිටීමට අවශ්‍ය නම් භාග්‍යවතුන් වහන්සේ වඩාත්ම අවධාරණය කරන්නේ ආර්ථිකය පිළිබඳව මේ පරිභෝජනවාදී රැල්ලට වඩා සදාචාරාත්මක සංවර්ධනයක් පිළිබඳවයි. මට ඉඩ හසර ලබා දෙන්න මට කතා දෙකක් කියන්න වෙනවා. එකක් මම බුරුමේ ලැබපු අත්දැකීමක් 2004 අවුරුද්දේ බුරුමේ පැවති ත්‍රිපිටක සංගායනාවට මම පිරිසකුත් සමග ජර්මනියෙන් සම්බන්ධ වුණා. ස්වේදගෝන් පගෝඩා නැත්නම් කවුරුත් දන්න ස්වේදගෝන් චෛත්‍ය අසලමයි අපේ නවාතැන තිබුණේ. මම මනෝජ් මහත්තයා හැමදාම එතන මහ පුදුම ආකර්ෂණීය සිත් පහන් කරන සිත් අලවන තැනක් ස්වේදගෝන් පගෝඩා කියලා කියන්නේ. මම උදේ හවස හැමදාම මේ සමුළුවට සංගායනාවට යන්න ඉස්සෙල්ලා පැයකමාරක් චෛත්‍ය ගාව ඇවිල්ලා භාවනා කරනවා. ඉතින් මේ මම අසල දවස් කීපයක්ම බොහොම ප්‍රසන්න තරුණයෙක් අවුරුදු 28ක 30ක වගේ මම හිතන්නේ භාවනා කරනවා. ඉතින් දවසක් ඔහු මගෙත් එක්ක hina වුණා. ඊළඟ දවසේ මගෙත් එක්ක ටිකක් කතා කළා. ඊට පස්සේ ටිකක් අපි දෙන්න අතර මේ සතියක හමාරක කාලය තුල බොහොම සමීප බවක් ඇති වෙලා මම ඇහුවා ඔහුගෙන් ඔබ විශේෂ අරමුණක් හෝ ඔබ කුමන කරුණු අරමුණු කරගෙනද මේ වගේ භාවනාවල නිරත වෙන්නේ කියලා. ඉතින් ඔහු කිව්වා මම මේ රන් ආකාරයක වැඩ කරා. රන් ආකාරයකදී අපේ පිරිසට විශාල රන් ප්‍රමාණයක් ලැබුණා. මටත් යම් රන් කොටසක් ලැබුණා. ඒ ලැබිච්ච මගේ රන් කොටසින් මම මේ දවස්වල ප්‍රතිමාවක් හදනවා. ඉතින් මම මේ ප්‍රාර්ථනා කරනවා භාවනා කරලා අනේ ඒ මගේ ඒ බුද්ධ ප්‍රතිමාව ලස්සන ප්‍රතිමාවක් බවට පත් වෙන්න ඕනේ කියලා ඔන්න ඔය වගේ අහිංසක ප්‍රාර්ථනාවක් මේ තරුණයාගේ. ඉතින් මම මේ තරුණයාගේ පවුල විස්තර ගැන අහුවා කොහොමද කියලා. ඊට පස්සේ මම ඇහුවා මේ ඇයි ඔයා මේ ප්‍රතිමාවක් හදන්න? ඔයාට හිතුන්නේ නැද්ද හොඳ ගෙයක් හදාගන්න? දැන් ඔබ කියපු හැටියට ඔබේ පවුලේ එහෙම ධනවත් පවුලක් නෙමෙයි. ඉතින් එයා මං අහද්ද දැන් මම මොකද්ද කරන්නේ? ගෙයක් හදාගෙන මම කොහොතාව ඉතින් වාහනයක් ගන්න. ඔව් මම වාහනයක් අරගෙන මොකද කරන්නේ? ඉතින් මම මෙහෙම මට මෙයාගේ අවශ්‍ය ගන්න ඕන වුණා මොහුගේ සිතුවිලි නිවැරදි විදිහට දැනගන්න. ඉතින් මම මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඉතින් මගෙන් ඒ අහනවා එයා. ඊට පස්සේ කියලා ඉවර වෙලා. ඉතින් මම කිව්වා මේ ඉතින් ඔයාට දැන් මෙහෙම ගෙයක් හදාගෙන වාහනයක් අරගෙන මේ විදිහට ඉතින් ඔයාට සතුටෙන් ඉන්න පුළුවන්. ඉතින් මෙයා මගේ දිහා බලලා hina වෙලා අහනවා මේ ඔයා හිතනවද මේ මම සතුටෙන් නැහැ කියලා? ඉතින් ඔයා ඔය කියන සතුට වෙනුවෙන් මං මොනතරම් මහන්සි වෙන්න ඕනේද? ඉතින් මම එහෙම ලොකු මහන්සියක් නැතුව ඉතින් මම දැන් ඒ සතුට සැහැල්ලුව අත්විඳිනවානේ. ඉතින් මම ඇත්තටම මගේ සතුට ප්‍රකාශ කළා. මම හිතුවා මම ඔහුට කිව්වා ඒ වගේ මම ඔහුට ප්‍රශංසා කළා. ඉතින් මම මේ වගේ පිළිතුරක් ඔබෙන් බලාපොරොත්තු වුණා. ඒ නිසාමයි මම මේ ඔබෙන් හාර ප්‍රශ්න ඇහුවේ කියලා. දෙවෙනි කාරණාව අපේ මනෝජ් මහත්මයා මම මේ සැරේ මේ ලංකාවට ආපු වෙලාවේ මගේ හිතවත් දෙපළක් ඔහුගේ දරුවෙක් යුරෝපා රටක ජීවත් වෙනවා. ඉතින් මේ දෙපළ ඇවිල්ලා අම්මයි තාත්තයි මගෙත් එක්ක මේ තමන්ගේ දරුවා පිළිබඳව ටිකක් කනගාටුවෙන් කතා කළා.
ඉතින් ඒ අම්මා විශේෂයෙන්ම කිව්වා මගේ අනිත් දරුවෝ දෙන්න තවත් විශාල ධනවත් රටක ඉන්නේ. ඉතින් ඒ එක දරුවෙකුට විශාල කම්පැනියක් තියෙනවා. එයා ගාව 50කට වැඩිය සේවය කරනවා. එයාට ගෙවල් 3ක් තියෙනවා. එයාට මේ විදිහේ වාහන තියෙනවා. ඉතින් ඔහොම මහා විස්තර ගොඩාක් ඇහුවා. ඉතින් මේ යුරෝපා රටේ ජීවත් වෙන ඒ දරුවට එහෙම මොනවත් නැහැ. ඉතින් මම ඇහුවා මේ අම්මගෙන් අම්මා හිතන විදිහට කවුද වඩාත්ම සන්තෝෂයෙන් ඉන්නේ? දැන් ඔය කියපු අනිත් ධනවත් රටවල් දෙකේ ඉන්න ඔය වගේ ව්‍යාපාර කරන විශාල ආයතන පවත්වාගෙන යන දරුවෝ දෙන්නද මේ දරුවද? ඊට පස්සේ අම්මා කල්පනා කරලා කියනවා ඔව් හඳුනේ ඒක නම් මටත් හිතන්න දෙයක් තියෙනවා. අර දෙන්නට හරීම අවිවේකයි. ඒගොල්ලන්ට වෙලාවක් නැහැ. ඒගොල්ලන්ගේ පුංචි ඇත්තොත් එක්ක පැයක් හමාරක්වත් ගත කරන්න. මොකද දිවා රෑ නැතුව ඒගොල්ලෝ වැඩ. හැබැයි අර අනිත් පුතා නම් යුරෝපයේ ඉන්න හරි සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නේ. මන් දන්නේ මොකද්ද හේතුව කියලා. ඉතින් මං ඒ අම්මට තාත්තට පැහැදිලි කරලා දුන්නා. අම්මයි තාත්තයි ඇත්තටම කනගාටු වෙන්න ඕනේ, දුක් වෙන්න ඕනේ. අර වගේ දිවා රෑ ජීවිතයක් නැතුව මුදල්ම හම්බ කිරීම වෙනුවෙන් මුළු ශක්තියම කැප කරන දරුවන්ට වැඩිය මේ දරුවා ගැන. මෙයාට සමහරවිට ලොකු ගෙවල් නැතුව ඇති. ඒ වගේම ලොකු සේක පිරිසක් එක්ක ලොකු තනතුරක් නොදරනවා ඇති. මම දන්න තරමින් නම් ඔහුට ඇත්තටම බොහෝ දේවල් තියෙනවා. නමුත් ඔහු ඒවා තියෙන බවක්වත් අඟවන්නේ නැහැ. හරීම සැහැල්ලුවෙන් සතුටෙන් ජීවත් වෙන්නේ. ඔබතුමා දන්නවා පහුගිය කාලේ සමාජ මාධ්‍යවල සංසරණය වෙච්ච ඊටාම ධන කුවේරයෙකුගේ ජීවන ප්‍රවෘත්තිය මේ ඇන්ටෝනියෝ කියලා මේ ස්පාඤ්ඤේ ඔහුගේම දැවැන්ත බැංකුවක් තිබුණා ස්විට්සර්ලන්තේ. ඔහු මේ කොරෝනා වසංගතයෙන් අභාවයට පත් වුණාම එයාගේ දුව ලියලා තිබිච්ච ඒ පොඩි කෙටි සටහන. ඇය කියනවා මගේ පියාට බැංකුව පිරෙන්න සල්ලි තිබුණා. ඔහුටම වෙනම පොඩි ජෙට් නැත්නම් ගුවන් යානයක් තිබුණා ගමන් බිමන් වලට. මේ වගේ යාන වාහන තිබුණා. මේ වගේ එයාට ස්පාඤ්ඤේ, පෘතුගාලේ, ස්විට්සර්ලන්තේ මේ වගේ මහා විලා දැවැන්ත මන්දිර තිබුණා. මේ ගෙදර සියලුම සේප්පු වල ගණන් කරන්න බැරි තරම් ඩොලර් මිටි බැඳලා තියෙනවා. එහෙම හිටපු මගේ තාත්තට මට අන්තිම මොහොතේ ළඟට ගිහිල්ලා වතුර උගුරක් දෙන්න උනේ නැහැ. මට ඔහුගේ අව මගුලට සම්බන්ධ වෙන්න උනේ නැහැ. නිකන් කෙනෙක් වගේ රජයෙන් මගේ තාත්තා ගෙනහිල්ලා මේ කසි කබල් මිනි පෙට්ටියක මගේ තාත්තව ආදාහනය කළේ. ඉතින් මනෝජ් මහත්තයා අපිට මේ කොරෝනා තත්වය බොහෝ දේවල් කියා දෙනවා. ඇත්තටම අපි අපේ අනාගත පරපුර විශේෂයෙන් දරුවන් හදන දෙමව්පියන්, ශිෂ්‍යයින් හදන ගුරුවරුන්, අපේ ශිෂ්‍යයින්, අපේ දරුවන් යොමු කළ යුතු ඉලක්ක මොනවාද කියන වගේ. මේ භෞතික දේවල් එක සුලි සුළඟකින් ගහගෙන යන්න පුළුවන්. එක ගම් වතුරකින් ගහගෙන යන්න පුළුවන්. එක ගින්නකින් විනාශ වෙන්න පුළුවන්. නමුත් අපි අපේ ආධ්‍යාත්මය ශක්තිමත් කරගත්තොත්, අපේ ආධ්‍යාත්මය තුළ ගුණධර්ම වර්ධනය කරගත්තොත්, අටලෝ දහමින් නොසැලී ජීවත් වෙන්න අපි පුරුදු පුහුණු වුණොත් මනෝජ් මහත්මයා අපිට මේ වගේ වසංගත එකක් නෙමෙයි 10ක් ආවත් අපේ සතුට, අපේ සංහිඳියාව, අපේ සාමය පලායා නොදී අපිට හැමදාම සිනාමුසු මුහුණින් ඒ අභියෝග පිළිගනිමින් බොහොම සාර්ථක ජීවිතයක් ගත කරන්න අපිට මාර්ගය කියා දීලා තියෙනවා. මම හිතන්නේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ බොහොම
පැහැදිලිව කොහොමද අපි අපිට තියෙන අභියෝග ජය ගන්න ඕන නිසා අපි අන්තිමේදී අපිට බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණාව කියලා දෙන්නට යෙදුණා. දැන් මේ වහන්සේ මම හිතන්නේ මේ ප්‍රශ්නය අහන්න සුදුසුම භික්ෂුන් වහන්සේ නමක්. අද දවසේ ඔබ වහන්සේ මේ සාකච්ඡාවට වැඩම කරලා මේ ප්‍රශ්නේ මම ඔබ වහන්සේගෙන් ඇහුවේ නැත්තම් මම හිතන්නේ ඒක ලොකු හිදසක්. වහන්සේ යුරෝපයේ භික්ෂු සංගමේ නියෝජනය කරන භික්ෂුන් වහන්සේ නමක්. ඒ වගේම ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක අපේ හාමුදුරුවෝ. අපේ හාමුදුරුවනේ දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක අපි කතා කරපු දෙයක් තමයි අපේ මේ විනය කියන කාරණාව. මේ විනය නොමැතිවීම නිසා සමහරක් අවස්ථාවල අපට මේ වසංගතේ පාලනය කරගන්නට නොහැකුණා කියන කාරණාව. මේක එක පැත්තකින් පුළුල් මාතෘකාවක්. මේ මොහොතේ මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති අපේ හඳුරන්නේ අපි දකිනවා මේක දේශ සීමා අතික්‍රමණය කරලා එක රටකට එක ප්‍රදේශයකට විතරනේ සමස්ත ලෝකෙම වෙලාගෙන තියෙන මොහොතක්. හැබැයි යුරෝපයේ ගොඩක් රටවල් මේ අය යම්කිසි විදිහකින් මේක පාලනය කරගෙන තිබෙනවා. මේ මෙතනට හේතු වෙලා තිබෙන්නේ විනයයි කියන කාරණාව තමයි අපි කතා කරන්නේ. මේ විනය කොහොමද මිනිසුන්ගේ ජීවිත හැඩගස්වන්නේ? මේ වගේ වසංගත කාල සීමාවකදී මිනිසුන්ට නිදහසේ Tamanගේ ඊළඟ පියවර තබන්නට නැත්නම් යම් වසංගතයක් යම් අභියෝගයක් ජයග්‍රහණය කරලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්නේ. ඔව් මනෝජ් මහත්මයා මෙතන අපිට සංසන්දනය කිරීමේදී අපේ මේ පුංචි රට සහ දියුණු යුරෝපය අතර යම් යම් පරස්පරතාවයන් තියෙනවා. මේවාට හේතු භූත වන යටිතල පහසුකම් පිළිබඳව ඒක අපි වෙනම කතා කළ යුතු දෙයක්. ඇත්තටම මම ඔබතුමාත් සමග 100%ක්ම එකඟයි. මේ වන විට බොහෝ දුරට මේ වසංගත තත්ත්වය මැඩ පවත්වා ගැනීමට හේතු වුණේම ඇත්තටම ඒ ජනතාවගේ තිබූ ස්වයං විනයයි. දැන් අපේ රටේ තරුණයෝ බයිසිකලේ යද්දී හෙල්මට් එක ඔළුවේ දාගන්නේ තමන්ගේ ඔළුව පරිස්සම් කරගන්න නෙමෙයි දඩ කොලේ ලියන එකකින් බේරෙන්නනේ. ඉතින් එහෙම නැතුව මේ தত্ত্বය තුල මම රැකුණොත් මගේ මුළු පවුලම රැකෙනවා. මගේ පවුල රැකුණොත් අපේ ගම රැකෙනවා. අපේ ගම රැකුණොත් නගරය රට රැකෙනවා. මෙන්න මේ වගේ ආකල්ප ඒ අය දැරීම සහ මේ නීතියට අවනත වීම එතනත් විශේෂත්වයක් තියෙනවා. නීතිය නම් මනෝජ් මහත්මයා නීතියමයි. ඒක ජනාධිපතිතුමාටද සාමාන්‍ය පුරවැසියටද කියලා නැහැ. ඒ රටවල තියෙන විශේෂත්වය තමයි නීතිය හැමෝටම සර්ව සාධාරණව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම මිනිස්සු නීති ගරුක වෙලක් තියෙනවා. ඉතින් අපේ රටේ තියෙන තත්ත්වයන් මං හිතන්නේ මේ නීතිය සම්බන්ධව බොහෝ දෙනෙකුට පැහැදිලි නිසා මං ඒ පිළිබඳ වැඩි කාරණාවක් කියන්න යන්නේ නැහැ. මනෝජ් මහත්මයා ජූලි මාසේ හැම්බර්ග් නගරයේ එක දවසක් තුල 15000ක් එන්නත්කරණය කළා විශාල ඔය වොලිබෝල් සෙල්ලම් කරන පිට්ටනියක. එතකොට ඔබතුමා පුදුම හිතේ මේ 15000ක් මොන තරම් විනයක් ඇතුව ඒ කාර්ය මණ්ඩලය කොයිතරම් ලස්සනට කිසිදු ප්‍රමාදයකින් තොරව හරිම පිළිවෙලට ඒ වැඩ ටික කළා. මම දැන් සතියකට වගේ ඉස්සෙල්ලා මගේ පොඩි හාමුදුරුවොත් එක්කලා අපිට කිට්ටු මම රෝහලේ නම කියන්න යන්නේ නැහැ. රජේ රෝහලකට ගියා මේ ඇන්ටිජන් පරීක්ෂණයක් කරගන්න. ඒ වෙලාව වෙනකොට මනෝජ් මහත්මයා 200කට නම්බර දීලා ඉවරයි.
තව 300ක් විතර ඉන්නවා එළියේ. එතකොට මේ අය කෑ ගහනවා ඇතුළට එනවා මේ සෞඛ්‍ය සේවාවට සම්බන්ධ හෙදියෝ සහ ඒ කාර්ය මණ්ඩලයේ සුළු නිලධාරීන් දැවන්ත උත්සාහයක් ගත්තා. මම දැක්කා මේ පිරිස සංසුන් කරන්න සහ යම් යම් දුරස්ත භාවයකින් තියාගන්න. හැබැයි මෙතන ලොකු දුර්වලකමක් තියෙනවා. පොඩි ඉඩකඩක් තුල තමයි මේ ඇන්ටිජන් පරීක්ෂණය මේ රජයේ රෝහලේ සිද්ධ කරන්නේ. මේ පිරිසට කොහෙත්ම ඒ ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. වැඩි හරියක් ඒ පේමන්ට් එකේ මේ අපේ දිස්ත්‍රික්කයේ ප්‍රධානම මේ රෝහලක් නගරේ ඒ නගරයේ පදික වේදිකාව ආයිනේ තමයි මේ ඇන්ටිජන් පරීක්ෂණය කරන්නේ. ඉතින් මේ රජයේ බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕන. එක පැත්තකින් ජනතාව දැඩි අසහනයකට පත් වෙලා තියෙනවා. අපි කතා කරපු මේ අවිනිශ්චිත බව සහ දැවැන්ත බියක් ඔවුන්ගේ ජීවිතය වෙලාගෙන තියෙනවා. එතකොට මේ වගේ තැනකදී මම දැක්කා එතන මගේ ඇස් ඉදිරිපිටම වයෝවෘද්ධ මෑණිවරු දෙතුන් දෙනෙක්ම ඇදගෙන වැටුණා සිහි නැතුව. එතකොට වැඩි පිරිසක් මෙතන හිටියේ මනෝජ් මහත්මයා පොසිටිව් වෙච්ච රෝගී. එතකොට ඒගොල්ලෝ නිවැරදි ආකාරයට මේ මුව ආවරණයක් පැළඳගෙන හිටියෙත් නැහැ. ඒ නිසා බොහෝ අනෙකුත් පිරිසට ඒ රෝගය බෝ වීමේ ඉඩකඩ බහුලයි. ඉතින් අපේ බලධාරීන් මෙන්න මේ වගේ කාරණා පිළිබඳ මේක අපිට මම ඒකයි කිව්වේ මේ යටිතල පහසුකම් පිළිබඳ අපිට දැවැන්ත ගැටලුවක් තියෙනවා අපේ රට සම්බන්ධව. ඉතින් ඇයි ඒ ප්‍රධාන නගරයේ අපේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලේ ඇයි දෙයියනේ අපිට මේ ප්‍රමාණවත් ශාලාවක් මේකට ගන්න බැරි? මේ අපි මේ ඉන්න කාමරේ තරම් හුණ්ඩුවක් විතර පොඩි ඉඩකඩක් තුල අර 500ක් 600ක් වගේ සෙනඟ රැස් වුණාම අර 3-4 දෙනයි හෙදියෝ ඉන්නේ. ඔය සුළු සේවකයෝ 4-5 දෙනා හිටි. මම දැක්කා ඒ එක සුළු සේවක මහත්මියක් එතුමියගේ උගුර බැරන්ඩි වෙලා තිබුණා කෑ ගහලම. ඇත්තටම අපි දැක්කා මේ අපේ සුව විරුවෝ මොන තරම් මේ වෙනුවෙන් ජීවිත අවදානම් අරගෙන ක්‍රියා කරනවද? නමුත් අපේ බලධාරීන් වැඩි අවධානයක් යොමු කරලා මෙන්න මේ විනය පවත්වා ගැනීම ඉතාම වැදගත්. අපේ ජනතාව ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. සමහර තැන්වලදී මේ විනය පස්සට ගිහිල්ලා මිනිස්සු ආවේගශීලී වෙනවා මෙන්න මේ වගේ දුර්වලතාවයන් පිළිබඳව. ඉතින් ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරලා කටයුතු කරනවා නම් මේ රෝගය වළක්වා ගැනීම සඳහා අපිට ලොකු ඉඩකඩක් ලබා ගන්න පුළුවන්. එහෙම අපි හඳුරන්නේ. කතා කරන්නට බොහෝ කරුණු කාරණා තිබෙනවා. නමුත් කාලය අපට අද ප්‍රමාණවත් නැහැ. අපි හිතනවා මේ අද දවසේ කතා කරන්නට යෙදුණු කරුණු කාරණාත් එක්ක විශේෂයෙන්ම මානසික සතුට මෙවැනි මොහොතක අපට අතිශය වැදගත් වෙනවා. මේ කතා කරන මම වෙන්න පුළුවන්. වැඩසටහන බලන ඉන්න ඔබ වෙන්න පුළුවන්. මේ වසංගතේ අපි හමුවේ තිබෙන්නේ. අපි ළඟ සමීපතමෙන් අපේ වචනෙන් කිව්වොත් පොසිටිව් වෙන්න පුළුවන්. ඔවුන් රෝහල්ගත වෙන්න පුළුවන්. හැබැයි හැම මොහොතකම අපි අවධානම ජීවිතයට අරගෙන ස්වයං විනයකින් යුතුව කටයුතු කරන්නට හැකියාවක් තිබෙනවා නම් මේ රෝගයේ වැළඳීම මේ වසංගතයේ වැළඳීමෙන් අපට ගැලවෙන්නට හැකියාවක් තිබෙනවා. අනිත් පැත්තට එහෙම වැළඳුනත් අපිට අපි මනසින් ශක්තිමත් නම් හැකියාවක් තිබෙනවා යලිත් සාමාන්‍ය තත්ත්වයට එන්නට. මොකද අංක 1ට නිරෝගී විය යුත්තේ අපේ මනස. අපේ මනස නිරෝගී නම් කය ගැන තිබෙන ප්‍රශ්න ගැටලු ගොඩක් අපිට निराකරණය කරගන්නට හැකියාවක් තිබෙනවා. එනිසා ජීවිතයේ හැම මොහොතකම අභියෝග එනවා. ඒ අභියෝග වලට මුහුණ දීමයි ජීවත් වීම කියලා කියන්නේ. එනිසා මේත් අපි ගත කරන ජීවිතයේ එක්තරා අවධියක්. ඒ අවධිය තුල සතුටින් බොහොම සංසුන්ව මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට අපි අපේ මනස ශක්තිමත් කළ ගත යුතු වෙනවා. ඒ පිළිබඳව දවසේ කතා කළේ
අපි මේ මොහොතේ දෙපා නමස්කාර පූර්වකව පුණ්‍ය අනුමෝදනාව සිදු කරනු ලබනවා. ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක යක්කල බෝගමුව කරුණා සමාධි සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය රත්මලේ පුණ්‍යරතන අපේ ගෞරවනීය සම්පාදයන් වහන්සේට අප කෙරෙහි අනුකම්පාවෙන් දවසේ ගම්මැද්ද දම්සවිය සදහම් සාකච්ඡාවට වැඩමවීම පිළිබඳව চিරාත් කාලයක් ශාසනික මෙහෙවර යෙදෙන්නට ඔබ වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ලබන සතියේට සුපුරුදු වේලාවට ඔබේ ජීවිතයට වැදගත් දහම් සාකච්ඡාවක් සමග හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමගන්නවා. ඔබට තිසරණ සරණයි. දම් සවිය බෝසත් ගුණති මිනිසත් සමාජයකට